12 राज्य अभिमानी रजरत्ती YouTube चैनल ආතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්හාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමාදට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාධුකං සුරක්ඛිතං කତ୍වා අපමාදේන සම්පාදේත නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස පුතෝ ව්‍යායේක රත්ජේන සංගස්ස ගමනේන වා සම්බ ලෝකාධිපත්‍යේන සෝතාපට්ටි පලං වරන්ති ධර්ම ශ්‍රවණාබිලාසී සදැහැති කාරුණික සත්පුරුෂ පින්වතුනි පින්වතියනි මේ පින්වතුන් සියලුම දෙනා මේ වෙලාවේ සෝදානම් වෙන්නේ මේ නිවසට එකතු පාදා වෙලා උතුම් ධර්ම ශ්‍රවණමය කුසල කර්මයක් සිද්ධ කර ගන්නට කේ විමලාවතී මෞතුමිය පෙරදරි කොට තියාගෙන මේ නිවසේ ජීවත් වෙන තිලකා කේ තිලකානන්දනී ඒ ගුරු මහත්මිය ඒ වගේම ජී.එම්. රවින්දු දිල්සාන් පුතුණුවන් ඒ වගේම ජී.එම්. සසඳර දිල්මින පුතුණුවන් ප්‍රධාන කරගත්තේ ඥාති හිතයිසී මේ පින්වත් සියලුම දෙනා මේ විදිහේ ධර්ම දානයක් බණ පින්කමක් මේ නිවස තුල ඉෂ්ට සිද්ධ කරන්න පවත්වන්න
කටයුතු සූදානම් කළේම අවුරුදු 52ක කාලයක් Tamanගේ ජීවිතයේ ආයු වින්දනය කරලා ඒ රෝගී ස්වභාවයන් හේතුවෙන් ජීවිතෙන් සමුගන්නට නිදනා ප්‍රාප්ත වෙන්නට යෙදුන සදාදරණීය පුතුණුව සදාදරණීය ස්වාමි පුරුෂයා සදාදරණීය පියතුම තවන්ගේ සදාදරණීය ඥාතිවරයා හිතවතා ඒ ආදී වශයෙන් සිහිපත් කරගෙන ජී.එම්. අභයසිංහ මහත්මයා එතුමාගේ සංසාරගත ප්‍රාණකාරයා සිහිපත් කරගෙන ආවර්ධනය කරගෙන ඒ ප්‍රාණකාරයාට පින් අනුමෝදන් කිරීමේ ප්‍රධාන මූලික අරමුණ හදවත් තුල තැම්පත් කරගෙන ඒත් එක්කම මේ පරලෝව යන්නට යෙදුන ජී.එම්. අබේපාල පියතුමා බේලින් තිසේරා මෞතුමිය රණසිංහ පියතුමා ඇතුළු කොට ඇති ඒ වර්ග පරම්පරානුයාත ප්‍රවේණි ගත ඥාතිවරුන්ද සිහිපත් කරගෙන ඒ උදවියටත් පින්පෙත් අනුමෝදන් කිරීමේ ප්‍රධාන මුඛ්‍ය අභිලාෂයේ හදවත්වල තැන්පත් කරගෙනයි මේ උතුම් පින්කම් මාලාව මේ නිවසේ සිද්ධ කරන්න විශේෂයෙන් මේ තිලකානන්දනී මහත්මිය ඇතුළු පිරිස කටයුතු සූදානම් කරගත්තේ. පින්වතුනි අපේ බුදු පියාණන් වහන්සේ මේ ලෝකයට පහළ වෙනකොට එදා පැවතිච්ච සමාජ ක්‍රමය තුල මිනිස්සු පිළිගෙන තිබිච්ච කාරණාවක් පැවතුනා. Taman එක්ක එකට බොහෝ කාලයක් ජීවත් වෙලා ඉඳලා මේ විදිහට සහයෝගයෙන් කටයුතු කරලා මිය යන උදවිය වෙනුවෙන් තමන්ගෙන් වෙන් වෙලා යන පිරිස වෙනුවෙන් මොකක් හරි දෙයක් ජීවත් වෙන තමන් සිද්ධ කරන්න ඕනේ කියලා. ඒ අදහසට ඒ සිතුවිල්ලට අනුව නොඑක් අය නොඑක් ආකාරයේ ක්‍රමයන් වෘතයන් අනුගමනය කරලා තමන්ගේ මියගිය ඥාතිවරයාගේ සුභ සිද්ධිය යහපත අර්ථය කියන එක පිළිබඳව ප්‍රාර්ථනා කළා. අපි අහලා තියෙනවා. ඒ කාලේ ගින්නට නොඑක් ආකාරයේ ආහාර ප්‍රාණ ද්‍රව්‍ය දාලා ඒ තමන්ගේ ඥාතිවරයාට ඒ දේවල් ලැබේවි කියලා ප්‍රාර්ථනා කළා. ඒ විදිහේ නොඑක් කටයුතු සිද්ධ කරන අතරතුර තමයි අපේ බුදු පියාණන් වහන්සේට අවස්ථාවක් සැලසෙන්නේ මේ මියගිය ඥාතීන්ට පින් අනුමෝදන් කිරීම කියන කාරණාව පිළිබඳව දේශනා කරා. අවස්ථාවක් ඇතිවිච්ච හින්දා දේශනා කරපු දෙයක්. බුදුහාමුදුරුවෝ හොයාගෙන ගිහිල්ලා කතා කරලා දේශනා කරපු දෙයක් නෙමෙයි. හොයාගෙන ගිහිල්ලා පස්සෙන් ගිහිල්ලා පන්නලා ගිහිල්ලා දේශනා කරපු දේවලුත් දේශනාවලුත් ධර්මයේ තුල අන්තර්ගත වෙනවා. මේ කාරණාව දේශනා කරේ හේතුවක් උත්පන්න වෙලා Taman ගාවට ආපු හින්දා. බිම්බිසාර රජතුමා හීනෙන් බය වෙනවා. නේ විවිධාකාර ස්වරූපයන් විප්‍රකාර රූපයන් තියෙන පිරිසක් හීනෙන් දැකලා බය වෙලා එක එක ඒ කාලේ හිටපු ශාස්ත්‍රූවරුන් ගාවට ගිහිල්ලා මේ කාරණාව පිළිබඳව විමසන.
නේ එක්කෙනා එක එක උත්තර දෙනවා රටට විපතක් Tamanට විපතක් මේ ආදී වශයෙන්. හැබැයි බුදුහාමුදුරුවෝ පෙන්වලා දෙනවා ඒ ඉන්නේ ඔබේ ඥාතිවරු. ඔබේ ඥාතිවරු කියන්නේ මේට බුද්ධාන්තර 4කට කලින් ඔබේ ඥාතිවරු. මේ අවුරුදු 100ක 200ක පරම්පරාවක 2 3ක කතාවක් නෙවෙයි නේ. බුද්ධාන්තර 3කට කලින්. කියන්නේ අපේ බුදුහාමුදුරුවෝ වැඩ ඉන්නවා. අපේ බුදුහාමුදුරන්ට කලින් පහළ වෙලා හිටපු බුදුහාමුදුරුවරු 3 දෙනෙකුට කලින් බුදුහාමුදුරුවෝ කෙනෙකුගේ ශාසනයට අයිති දේවල් පරිහරණය කිරීමේ වරදට අපාගත විච්ච පිරිසක් බුද්ධාන්තර 4ක් ඉඳලා. ඒ පිරිස තමයි මේ පින් අනුමෝදන් වෙන්න අවස්ථාවක් ලැබෙනකන් හිටියේ. ඉඳලා හීනෙන් ඇවිල්ලා පෙනිලා කරදර කරලා පින් ඉල්ලුවේ. ඒක පැහැදිලි කරලා දුන්නේ. බුදුහාමුදුරුවෝ පින් සිද්ධ කරගෙන ඒ සිද්ධ කරගත්ත පින මියගිය ඥාතිවරයාට අනුමෝදන් කරන්න කිය. එතකොට පින්වත්නි මේ ලෝකේ හැමෝම පින් අනුමෝදන් වෙන්නේ. මියදෙන සියලුම සත්වයා පින් අනුමෝදන් වෙන්නේ. ඒ බව අපි තේරුම් ගන්න ඕනේ. මනුස්ස ජීවිතයක් ලබාපු අපි අපේ පහුගිය ආත්මවල අහවල් ඥාතීන් අපිට පින් අනුමෝදන් කරાવી කියලා අපේ බලාපොරොත්තුවක් තුන් හිතකවත් නැහැ. එහෙම පින් අනුමෝදන් වෙන්න අදහසක් අපිට නැහැ. එනිසා මේ වගේ ජීවිතයක් ලබාගත් පිරිස එහෙම පින් අනුමෝදන් වෙන්නේ නැහැ. හැබැයි පින්වතුනි ජීවත් වෙනවා කොට්ටාසයක් පරදත්තූපජීවීය කියලා. අන්නේ පරදත්තූපජීවී කියන කොට්ටාසයට අයත් පිරිස පින් අනුමෝදන් වෙලා ඔවුන්ගේ ජීවිතයන් සුගතිගාමී යහපත් කරගන්න. මේ සපතනම් සපත දියුණු කරගන්න. දෙවිවරුන්ට පින් අනුමෝදන් කරපුවාම දෙවියෝ පින් අනුමෝදන් වෙලා මේ දේවීසුරු වඩා වර්ධනය කරගන්න. සපතකනම් සපත වර්ධනය කරගන්නවා දුකකනම් දුකතෙන් අත්මුදව ගන්නවා. එහෙම පින් අනුමෝදන් වෙන්න පුළුවන් ජීවිත තියන අය. එනිසා පින්වතුනි පින්කම් කරලා ඒ පින්කම් කිරීම තුළ තමන්ගේ ජීවිතයට වටිනා කුසල් සිද්ධ කරගෙන එහෙම කටයුතු කරන එක සත්පුරුෂ කෘතගුණ දැක්වීමේ සිතුවිල්ල හදවත් තුළ ඇති කරගෙන ඒ බඳු කටයුතු සිද්ධ කරන එක මියගිය ඥාතිවරයාටත් හොඳයි පින් අනුමෝදන් වෙනවා නම්. එහෙම නැති වුණත් ජීවත් වෙලා ඉන්න සහසම්බන්ධ වෙන සාදු කියලා අනුමෝදන් වෙන අනේ හොඳයි කියලා අතහිත දෙන සියලුම දෙනාට ආශිර්වාදයේ රැකවරණයේ සසරට සුවපත සලසන දේවල් තමයි පින්වතුනි පින්කම් කුසල කර්මයන් කියලා කියන්නේ. පබ්බජිතස්සපි උපකාරානි පුඤ්ඤානි දේව භූතස්සපි උපකාරානි පුඤ්ඤානි මනුස්ස භූතස්සපි උපකාරානි පුඤ්ඤානි. ඔය විදිහට කියනවා පින්වතුනි පින කියන කාරණාව පබ්බජිතස්සපි උපකාරා පැවිද්දාට පවා පැවිදි ජීවිතය තුල ඒ පැවිද්ද තුල පවතින උපකාර වෙන්නේ පින. දේව භූතස්සපි උපකාරානි පුඤ්ඤානි දෙවියෙක් වුණත් පින්වතුනි ඒ දේවතා ජීවිතය තුල පවතින සැපතින් පවතින යහතින් පවතින උපකාර වෙන්නේ පින. මේ සක්‍ර දෙවියොත් පෙස්වලාගෙන ආවලු කාශ්‍යප හාමුදුරුවන්ට දන් දෙන්න හොරේ. එහෙම අවස්ථා තියෙනවා. දෙවියෙක් වුණත් ඒ ජීවිතය තුළ පවතින්න පුළුවන්කම තියෙන්නේ පින තියනකන් විතරයි. සදා කාලිකවම දිව්‍ය ලෝකේ ඉන්න මිනිස්සුත් නෑ සත්වයෝ නෑ.
සදාකාලිකවම මනුස්ස ලෝකේ ඉන්න සත්වයොත් නැහැ. මේ මනුස්ස භූතස්ස උපකාරානි පුඤ්ඤ. මනුස්ස ජීවිතයක් ලැබුවත් ඒ මනුස්ස ජීවිතයේ සතුටින් සුවෙන් ගතකරනද මනුස්සයාට උපකාර වෙන්නේ පින්වතුනි පින. හොඳම කාරණාව තමයි මේ ජීවිතේ මොනවා හරි කරගෙන යන දේවල් එහෙම් මෙහෙන් අඩුපාඩු වෙලා වැරදිලා දෙකක් තුනක් වුණහම අපේ පුරුද්දක් තියෙනවා. එහෙම කරදරයක් බාධා වෙනකොට මොකද කරන්නේ? වෙලා කොලෙත් අරගෙන ඉස්බනට යනවා. අර ඒව මේව බලන මහත්තයා ගාවටනේ. ගියපුවාම මේ මහත්තයා කියනවා අහවල් නේ මෙහෙන් නීච වෙලා මෙහෙන් කුජ වෙලා එහෙම වෙලා මෙහෙම වෙලා එන ප්‍රශ්න ගොඩක් තියෙන. මේ මොන හරි කරන්න නේ දවස් 7යි බෝධි පූජාව නේ 21යි බෝධි පූජාව දවස් මේ පාන්දර දෙකට යන්නත් කියන සමහරලාට 4ට යන්නත් කියන රෑ 10ට තියන්නත් කියන මේ කවු මහත්තයා ගාවට ගියත් දේවාලේ ඉස්සල්ලාම පන්නන්නේ බෝධිය ගාවට ගිහිල්ලා පැන් කලයක් එහෙම දාලා මලු වැමදලා ඒ ටික කරලා එන්න කියලා හැමතැනටම එතෙන්ද යවන ආගමික සම්ප්‍රදාය තුළට යවනවා එතන. ඒවා මේවා තමා කරන්න ඕනි කියලා. ඉතින් දවස් 21ක් කිව්වොත් එහෙම බෝධි පූජා තියන්න කියලා පන්සලේ හාමුදුරුවෝ දවස් 21ක් බෝධි පූජාව තියන්නේ. මේ හැප කැප වෙලා පූජා වෙනුවෙන් දවස් 21ක් පන්සලේ වින්ද මේ වස් සමාදන් වුණා. හැබැයි ජීවිතේ නිදහස තියෙන වෙලාවට ඒ වගේ දේවල් කරගත්තා නම් නේ බෝධි පූජාවක් තියලා බෝධිය වැඳලා ඉන්නකම නේ මේ පින්වතුන්ට හරි වටිනවා මේ ලහල පහල ළඟම තියෙන පූජා නගරේ මේ ලංකාවේ කී දහහක් නම් මිනිස්සු මේ කොච්චර නම් දුර කතර ගෙවාගෙන මහා වියදමක් කරගෙන එනවද වඳින්නනේ ආශිර්වාද ප්‍රාර්ථනා කරගන්න. හැබැයි ඉතින් සංසාරේ මහා පිනක් කරලා වෙන්න ඕනේ ආසන්නයේම ජීවත් වෙන්න අවස්ථාව ලැබිලා තියෙනවා. එහෙම අවස්ථාව ලැබෙච්ච නැති මිනිස්සු කොයිතරම්නම් ඉන්නවද? හැමෝටම එහෙම වෙලා නැහැ. නිසා පින කියන එක මනුස්ස ජීවිතය තුලත් හොඳින් පවතින්න උපකාර වෙනවා. ඒ තැන් වලට යවපුවාම අපල උපද්‍රව දුරු වෙන්න කියලා කරගන්න කියන්නේ පින්කම්. නේ? පින් පුණ්‍ය ශක්තිය. නේ මොකද්ද පින කියන්නේ? මේ පින්කම් කරනවා සෑහෙන්න කරනවා නේද? මොකද්ද ඇත්තට පින කියන්නේ? පින්කම් කරන අපි මේ පින කියන්නේ මොකද්ද කියලා දැනගෙන ඉන්න බෑ. ඇත්තටම ඇහුවේ සැපතට පින කියලා. ඔව් සිත පිනා යන එක නේ. හදයන් පුනාතීති පුඤ්ඤං චිත්තං පුනාතීති පුඤ්ඤං හදවතේ ඇතිවන පිනායම. ඒ සිතේ ඇතිවන පිනායාමට තමයි පින කියලා කියන්නේ. එතකොට හදවත පිනා යන දේවල් මේ ලෝකෙ කොච්චරක්නම් තියෙනවද? හැම එකටම පින් සිද්ධ වෙන්නේ නැහැ හැබැයි. එහෙම එක්කුත් තියනවා නැත්තම් එහෙම හතුට වෙන දේවල් වලට පින් වුණා නම් එහෙම මේකේ. මේ වසන්ඩ වෙන්නේ. ජීවිතේ හැමදාම සතුට වෙන්න පුළුවන් දෙයක් තියෙනවා නම් කරපු දෙයක් තියෙනවා නම් හැමදාම සතුට වෙන්න පුළුවන්. අන්න එතන තියෙනවා පින කියන එක. එතකොට පින්වතුනි ලෝභය, ද්වේෂය, මෝහය කියන දේවල් හදවතේ
තියාගෙන කරපු කියපු කිසිම දෙයක් තුළ ජීවිතේ හැමදාම සතුටු වෙන්න බෑ. නේ එක මොහොතකට හරි තප්පරයකට හරි දුක කනස්සල්ල කියන එක ගෑවෙනවාම. මේ ලෝවට සංගරාවෙත් කියන්නේ කරන කලට පව් මිහිරිය මීසේ කියන. පව් මිහිරියලු කරන කාලයට. නිසා පව් කරලා මිහිරෙන් සතුටු වුණාට ඒ සතුට තුල පින නැහැ. හැබැයි අලෝභය, අද්වේෂය, අමෝහය ආදී කුසල මූලික සිතුවිලි ඉදිරිපත් කරගෙන පෙරදරි කරගෙන කරන දේවල් එක්ක ජීවිතේ හැමදාම සතුටු වෙන්න පුළුවන්. අන්න ඒවා තුල තියෙනවා පින කියන එක. එතකොට පින්වතුනි පින එකතු වෙන්නේ පින රැස් වෙන්නේ අපේ හදවතේ අකුසල් යටපත් වෙලා කුසල් සිතුවිලි ජයග්‍රහණය කරන්න කටයුතු කරනකොට. ඒවත් එක්ක තමයි පින කියන එක පහළ වෙන්නේ. පින කියන එක ඇති වෙන්නේ. අයහපත වැරදි දේ සමාජයේ ප්‍රතික්ෂේප කරන දේ හුරු කරන පුද්ගලයා පිනෙන් පිරිහෙන. එයාට ජීවිතේ සතුටු වෙන්න දේවල් නැති වෙනවා. සතුටු වෙන්න දේවල් නැති වෙනකොට අර ජීවිතයේ තියෙන පින්වන්ත භාවය කියන එක නැති වෙලා යනවා. ඒ කනස්සල් ඒ වේදනාව හිතේ තියාගෙන කරන කියන අතගහන සියල්ල මේ ඕනෑවට එපාවට කරන්නේ හිතේ කිසිම හැඟීමක් නැහැ. අරකත් වැරදුනා මේකත් වැරදුනා කියලා හිතාගෙන ඒ අදහස හින්දාම ඒ දේවලුත් ඒ විදිහට අතපසු වෙලා විනාශ වෙලා යනවා. නිසා පින්වතුනි මනුස්ස ජීවිතය තුලත් ඒ ජීවිත හොඳින් සුවෙන් සැපතින් පවත්වාගෙන යන්න මිනිස්සුන්ට පින කියන එක උපකාර වෙනවා. පින කියන එක උපකාර වෙනවා. නිසා පින කියන එක මේ ලෝකයේ සෑම සත්වයකටම පවතින සෝපත් භාවයේ පිණිස සැපවත් භාවයේ පිණිස හේතු වෙන දෙයක්. තමන්ට වඩා පින්වන්ත මිනිස්සු අපේ ඇස්වලට අපිට පේන්නේ. රූපයෙන්, කටහඬින්, හැඩරුවෙන්, හැසිරීමෙන් තමන්ට වඩා හැදියාවක් හොඳකමක් තියෙනවා නම් පින්වන්තකම. ඒක පින්වන්තකම. සමහර උදවියගේ පින්වන්තකම දැක්කහම මිනිස්සු ඒ මිනිස්සයා පිළිබඳව පින්වන්ත භාවයේ පිළිබඳව ඇති කර ගන්නවා හදවතේ ඊර්ෂ්‍යාවක්, කුහකකම. නොඑක ආකාරයේ අකුසල් දේවල් ඒ පුද්ගලයා වෙන්නේ. එතකොට බලන්න අපේ ජීවිතවලට අපි සිද්ධ කරගන්න දේ නේ. මනුස්ස හදවත හරි පිරිසුදු. ඒ පිරිසුදු හදවතට මොකද වෙන්නේ? පෘථග්ජන ගතියේ හින්දා මේ ලෝකයේ තියෙන අනෙක් දේවල් දිහා බලලා දැකලා ඒවා පිළිබඳව ඇති කරගන්නවා වැරදි සහගත සිතුවිලි. අන්නේ සිතුවිලි හින්දා ඒ ආකල්ප හින්දා බාහිරව තියෙන දේ පිළිබඳව එහෙම කල්පනා කිරීම හින්දා අර ප්‍රභාස්වර සිත පින්වතුනි කිලිටි වෙලා යන පවස්සර මිදම් වික්කවේ චිත්තං තං චිත්තං ආගන්තුකේහි උපක්ඛිලේසේහි උපක්ඛිලිස්සා. එහෙමයි. සිත ප්‍රභාස්වර. අන්නේ ප්‍රභාස්වර සිත ආගන්තුක වෙච්ච. ආගන්තුකය කියන්නේ පිටින් එන. පිටත තියෙන උපක්ඛිලේස හින්දා කිලිටි ස්වභාවයට පත් වෙනවා. කිලිටි ස්වභාවයට පත්. ඒ කිලිටි ස්වභාවයට පත් වෙන හිත අපි කිලිටි හිත කිලිටි කරගන්න එතකොට බාහිරව තියෙන දේවල් හින්දා ආගන්තුකව පවතින දේවල් හින්දා නේ ලෝකයේ පවතින දේවල් හින්දා තමයි හිත කිලිටි වෙන්නේ. ඒ හිත කිලිටි වෙන්නේ කොහොමද? ලෝකයේ තියෙන දේවල් හින්දා ඒ දේවල් පිළිබඳව ඒ වස්තුන් පිළිබඳව නේ
පුද්ගලයෙක් වෙන්න පුළුවන්, ද්‍රව්‍යයක් වෙන්න පුළුවන්, මොකක් හරි තත්වයක් වෙන්න පුළුවන්. ඔය වගේ කුමන හෝ ආකාරයේ දෙයක්. අන්නේ දේවල් හින්දා අයහපත් සිතුවිලි ඇති කරගෙන ඒවාත් එක්ක කටයුතු කරලා මිනිස්සු ජීවිතේ පිරිහීමටපත් කරගන්න. ඒක සමහර වෙලාවට නොනිත් ආසාවක් වෙන්න පුළුවන්. නේ ඉස්සරහට ගමන් කරන්න තියෙන මහා ලොකු ආසාවක් වෙන්න පුළුවන්. නැත්තම් තව කෙනෙක් ජීවිතේ සාර්ථක වෙනවා, දියුණු වෙනවා දැකපුවාම මේක ඉවසන්න බැරි කමක් වෙන්න පුළුවන්. ඒ වාහින්. එතකොට ඒ කාරණාවන් වලින් හිත කිලිටි වෙන්න ඒ පුද්ගලයා තමන්ගේ ජීවිතේ කායිකව මානසිකව ලබන්න පුළුවන් සැපත සුවය සතුට කියන දේවල් බොහෝ දුරට තමන්ගේ ජීවිතෙන් දුරස් කරගන්නව ඈත් කරගන්න. බොහෝ දුරට. හැබැයි අපේ ජීවිතේ එහෙම තැනකටපත් කරන්න හේතු වෙච්ච බාහිරව පවතින සියලුම දේවල් දිහා බලපුවාම යථාර්ථයේ පිළිබඳව කල්පනා කළොත් පින්වතුනි සියලුම දේවල් తాවකාලිකයි. සැපත කියන එක తాවකාලිකයි. සුවය කියන එක తాවකාලිකයි. ලාභය කියන එක తాවකාලිකයි. ප්‍රශංසාව කියන එක తాවකාලිකයි. උදාහරණයක් කියවනේ අටලෝ දහමක් තියනවා කියලා. ලාභෝ අලාභෝ වයසෝ යසෝච ඒ ස්වභාවයෙන්ුත් එහෙම. අනිත් එක තමයි ඔය සියලුම දේවල් ඇති වෙලා පවතිලා විනාශ වෙලා යන. ලෝකේ මොකක්ද එහෙම නොවේ? එහෙම නොවන කිසිම දෙයක් නෑ. එක මිනිස්සෙක් මම මේ සංසාරේ ආත්ම කීයක් ඉපදිලා තියනවද කියලා අපි දන්නේ. ඒ තරමටම ඉපදිලා පැවතිලා විනාශ වෙලා ගිහිල්ලා. නේ අර ජාතක කතාවක හම්බෙන්නේ අපිට මේ බමුණු බ්‍රාහ්මණේ කුලයේ පිළිබඳව හිතපු බ්‍රාහ්මණේ වංශය ගැන උසස් බව පිළිබඳව කතා කරපු බ්‍රාහ්මණේ තමන්ගේ දරුවන්ට උපදෙස් දෙනවලු. මම මරුණායින් පස්සේ මගේ දේහේ කිසිවෙකු ආදාහනය නොකරපු තැනක ආදාහනය කරන්න කියලා. ඉතින් මේ දරුවෝ හොයාගෙන යනවා තාත්තා මරුණායින් පස්සේ එහෙම තැනක් ගිහිල්ලා මේ මහා කැලවල් වල ගිහිල්ලා හොයලා බලනවා මේ මොකෙක් හරි සතෙක් මැරෙන්නේ. අවසානයේ යනවලු මහා ලොකු නුග ගහක් විශාලව හැදිච්ච එකක්. ඒ ගහ එතන කපලා අයින් කරනවා. ඒ ගහ හැදිලා තිබිච්ච තැන කිසිම සතෙක් ආදාහනය කරලා දවල නැතුව ඇති කියලා හිතාගෙන. ඒක චිත්තකේ ගහලා පුච්චන්න හදනකොට බුදුහාමුදුරේ තෙන්ද වැඩලා. ඒ දරුවන්ට කියනවා අර බමුණගේ දරුවන්ට කියනවා ඔබේ තාත්තා ඔය නමින් ඔය විදිහටම මෙතනම මේ වගේ 500 වතාවක් දවලා තියෙනවා. මේ මිනිස්සයා සංසාරය කියන එක එහෙම. ජීවිතය කියන එක එහෙම. ඉපිද මැරේ යලි ඉපදේ නොතිර සසර සාගර. මේ ලෝකයේ තියෙන ප්‍රධාන කාරණා ඔන්න ඕක නතර කරන්නනේ සිද්ධාර්ථ කුමාරයා අර රම්ම්‍ය සුරම්ම්‍ය සුබ කියලා මාලිගා 3ක් තිබ්බා. මේ කසාද බැඳලා ලස්සන බිරිඳක් හිටිය. ඒ බිරිඳත් එක්ක හම්බෙච්ච 40000ක් පරිවාර කාන්තාවෝ හිටිය. මේ රාජ දේවිවරු, දියණිවරු. මේ ගමේ ගොඩෙන් ඇහිඳගත්ත උසවිය නෙමෙයි. නේ පොඩි කාලේ නම් රජගෙදර හැදිච්ච දියණිවරු හිටිය 40000ක් පරිවාර කාන්තාව. ඔක්කොම ටික දාලා නේ සක්විති රාජ සම්පත් හම්බෙනවා සත්රුවණින් වෙහි වහිනවා කියනකොට ගෙහි ගෙදර අතහැරලා ගියේ ඔන්න ඔය ප්‍රශ්නේ ඔන්න ඔය කාරණාව නතර කරා.
එයාට එපා වෙලා. නේ වෙන කාටවත් එපා වෙලා නෙමෙයි. සිද්ධාර්ථ කුමාරයාට එපා වෙලා. නේ. ඇයි? ලෙඩ වෙනවා දැක්කා. වයසට ගියපු මිනිස්සු දැක්කා. මැරෙනවා දැක්කා. පැවිදි රූපේ දැක්කා. බලන්න චින්තනයේ තියෙන වෙනසනේ. සිතුවිලි වල තියෙන වෙනස මිනිස්සුන්ගේ දකින විදිහේ හැටි. මේ වෙස්සන්තර ජාතකයේ කියවපු කෙනෙක්ට චෝදනා කරන්න පුළුවන් වෙස්සන්තර රජතුමාට. මේ අද කාලේ හැටියට ගත්තොත් එහෙම කිසිම අයිතියක් නැති දෙයක් කරලා තියෙන කියලා. නේ? බිරිඳව දන් දෙන්න, රාජ්‍ය දන් දෙන්න මේ රටකට එහෙම අයිතියක් නැහැ කියලා අද හැටියට කතා කරන්න පුළුවන් කෙනෙක්ට. දකින්න විදිහ. එක එක විදිහට මිනිස්සු පින්වතුනි ලෝකේ දකින්න. බලන්න සිදුහත් කුමාරයා දැකපු විදිහ ජීවිතේ අර 4 දෙනා දැකලා ගිහිගෙයින් නික්මිලා ගියපු එකම මිනිස්සයා වෙන්නේ නැති නේද? ඊට පස්සේ අහලා නැන්නේ මේ 4 දැකලා අහවල් කෙනා ගෙදරින් ගියයි කියලා. නෑ මටත් වයසට යන්න වෙනවා. මටත් ලෙඩ වෙන්න වෙනවා. මටත් මැරෙන්න වෙනවා. නේ හිතේ ඇතිවිච්ච අප්‍රසාදයේ පිළිබඳ වයසට යන්න වෙන එකයි, ලෙඩ වෙන එකයි, මැරෙන එකයි ගැන ඇතිවිච්ච අප්‍රසාදයක නතර කරන්න මෙහිතුණානේ. ක්‍රමයක් හොයාගන්න මෙහිතුණා. ගිහිල්ලා හොයාගත්තා. ඒ ක්‍රමය තුල ඒක නතර කරනකන් මේ ලෝකේ මේ ජීවිතේ සියලුම දේවල් පින්වතුනි ඇති වෙලා පැවතිලා විනාශ වෙලා යන ස්වභාවයෙන් යුක්තමයි. අපේ ශරීරයත් එහෙම. මේ ලෝකයේ තියෙන සියලුම දේවල් ඒක. නේ ව්‍යාධි ධම්මෝම් ව්‍යාධින් අනිතෝති අබින්නම් පච්චවෙක්කිතබ්බ. ජරා ධම්මෝම් ජරං අනිතෝති අබින්නම් පච්චවෙක්කිතබ්බ. මරණ ධම්මෝම් මරණං අනිතෝති අබින්නම් පච්චවෙක්කිතබ්බ. නේ අබින්නම් පච්චවෙක්කිතබ්බ නැවත නැවත මෙනෙහි කළ යුතු ධර්ම හැටියට තමයි ඒක දේශනා කළේ. මම වයසට යන මිනිස්සෙක්, මම ලෙඩ වෙන මිනිස්සෙක්, මම මැරෙන මිනිස්සෙක්. එහෙම හිතලා ජීවත් වෙන මිනිස්සයාට ප්‍රශ්න ගොඩක් අඩුයි. හොඳින් සතුටින් අනේකාත් එක්ක සහයෝගයෙන් සැනසීමෙන් ජීවත් වෙන්න පුළුවන්කම තියෙනවා. මැරෙන්නේ නැහැ, ලෙඩ වෙන්නේ නැහැ, වයසට යන්නේ නැහැ. එහෙම හිතාගෙන ජීවත් වෙන මිනිස්සයාට පින්වතුනි ජීවිතේ මහා බාධක දුක්ඛම් කටළු කොට. ඒ මැරෙන්නේ නැහැ කියලා නිතන්. මැරෙන්නේ නැහැ කියලා හිතුනොත් එහෙම අත්හරින්න හිතෙන්නේ. අත්හරින්න හිතෙන්නේ නැහැ කියලා අත්හරින්න හිතුන් නැති වුනොත් එහෙම එතන තියෙන දුක, එතන තියෙන කනස්සල්, එතන තියෙන බය සුළුපටු නැහැ. ප්‍රේමතෝ ජායති සෝකෝ ප්‍රේමතෝ ජායති බය. තණ්හාය ජායති සෝකෝ තණ්හාය ජායති බය. ඒ ප්‍රේමයේ හින්දා අත්හරින්න නැති හින්දා අල්ලගෙන හින්දා රැකගෙන ඉන්න හින්දා පුදුම බයක් සැකයක් හදවතේ ඇති වෙන්නේ. නිින්ද යන්නේ නැහැ. ඒ බයසක වැඩිකම ශරීරයේ පින්වතුනි රෝගී කරන. මිනිස්සෙක් සතුටෙන් ඉන්නකොට ඇඟ දිහා දැක්කොත් කියන්න පුළුවන්. මූණ දැක්කහම කියන්න පුළුවන් සතුටෙන් ඉන්නේ කියලා. නේ? දුකෙන් ඉන්නවා නම් දුකෙන් ඉන්නකොට කියන්න පුළුවන් මේ මිනිස්සයා දුකකින් ඉන්නේ කියලා. මොකක් හරි සිතුවිල්ලක් දැනලා මහා එඩිතර ගතියක් හදවතට දැනලා නේ නිකන් ගහ ගන්න වගේ සයිස් එකේ ඉන්නා නම් ඒත් දැක්කහම කියන්න පුළුවන් දැන් නම් ඉන්නේ හොඳ පාටින් නෙවෙයි කියලා. හදවතේ ඇති වෙන සිතුවිලි ඇඟේ තියෙන මස්පිඬු බින්වතුනේ නිර්මාණය කරන. සිතුවිල්ලක් පාසා ඒක එහෙම. ද්වේෂ සහගත, කාම සහගත, රාග සහගත සිතුවිලි ඇති වුණත් ඒක එහෙම ඇඟෙන් පේන.
ඇඟෙන් පේනවා. ඒ නිසා සිතුවිලි ශරීරයත් නිර්මාණය කරනවා. මේ ඊතාසියුම් එතකොට පින්වතුනි සිතුවිලි ශරීරය මේ ඔක්කොම එකට සම්බන්ධ වෙලා එක පුංජයක් විදිහට තමයි කටයුතු කරන්නේ සිද්ධ වෙන්නේ. ඒ ශරීරය සිතුවිලි මොනතරම් අවශ්‍යතාවයෙන් තිබ්බත් මේ ශරීරය අපිට මේ විදිහට පවත්වා ගන්න ඕනේ කියලා ඒක එහෙම කරන්න බෑ. ඒ තමයි ශරීරයේ ස්වභාවය. සිතුවිලි මොන ආකාරයෙන් තිබ්බත් අපිට මේ දේවල් වෙන්න ඕනේ කියලා ඒවා එහෙම වෙන්නේ නැහැ. ඒවායේ ස්වභාවය. නේ උතු නියාම තියෙනවා, බීජ නියාම තියෙනවා, කම්ම නියාම තියෙනවා, ධම්ම නියාම තියෙනවා, චිත්ත නියාම තියෙනවා. ඒවා ඒ විදිහට සිද්ධ වෙනවා. එනිසා පින්වතුනි මේ කාරණාවන් මේ දේවල් ලෝකයේ සදාකාලිකව සදාතනිකව පවතින දේවල්. වෙනස් වෙන්නේ නැති වෙන්නේ නැති දේවල්. ඇති වෙලා පැවතිලා විනාශ වෙලා යන ජීවිතය ලෝකය මේ අපි හදා ගඩා ගන්න නිර්මාණය කරන දේවල්. ජීවිතේ මොන තරම් කැපකිරීමක් කරලා මේ පංචස්කන්ධය ශරීර කූඩුව නිර්මාණය කරගත්තත් රැකබලා ගත්තත් පෝෂණය කළත් ඒ ශරීර කූඩුව අපිට අවනත වෙන්නේ නැතුවා කියන එක. ජී.එම්. අබේසිංහ මහත්මයා අවුරුදු 52ක කාලයක් තමන්ගේ ශරීර කූඩුව පෝෂණය කළා. ස්වාමි දිනියක් ලැබුවා, දරුවෝ හැදුවා, රාජකාරී කටයුතු කළා. නේ සමය සමාජයේ සමාජිකයෙක් වශයෙන්, හිතවතෙක් වශයෙන්, සොහොයුරෙක් වශයෙන් එහෙම කටයුතු කරන්නේ. ආයතනයේ කටයුතු කරන පුද්ගලයෙක් වශයෙන් එහෙම කටයුතු කරන්නේ. පිය කෙනෙක් වශයෙන්, ස්වාමි පුරුෂයෙක් වශයෙන් තමන්ගේ ජීවිතේ කටයුතු කරන්නේ. විහාරස්ථානයේ දායක මහත්මයෙක් වශයෙන් තමන්ගේ ජීවිතේ කටයුතු කරන්නේ. ඒ ඔක්කොම තමන්ගේ ජීවිතේ සිද්ධ කරනවා. ඇයි? තමන්ගේ කායික මානසික සුවය පිණිස. රැකී ආරක්ෂා කරලා දුක් විඳින්මින් ඒ කටයුතු කරන්නේ. කය මනස පිනවීම පිණිස. නේ. දරුවෝ දුක් විඳිනවා බලන්න බෑ. නේ. දරුවන්ට උගන්වන්නේ නැතුව ඉන්න බෑ. ඒ දේවල් කරන්න ඕන. කායික මානසික සතුට තියෙන්නේ නැතන. ඉතින් කළා. ශරීර කූඩුව පෝෂණය කරන ඒ ටිකත් ඒ තුල තියෙන පංචස්කන්ධය ආරක්ෂා කරගන්න ඕනේ. මේකට කන්න බොන්න ටික දෙන්න ඕනේ, බෙහෙත් ටික දෙන්න ඕනේ, අඳින්න පළඳින්න සරසවන්න ඕනේ, නාවන්න කරන්න ඕනේ. ඔක්කොම කරන්නේ නේ. දවස් දෙකක් මේ ශරීරය නාවන්න නැතුව තිබ්බොත් දරා ගන්න බෑ. හැටි අච්චර කරන්නේ. අවුරුදු 45ක්ම නාවලා දවස් 3ක් නාවන්න නැතුව තිබ්බොත් අර 45ම ඉවරයි. ශරීරයේ හැටි. මේ මහත්මයාත් ඒ දේවල් කළා. පන්සලේ හාමුදුරුවෝ මතක් කළා. අපිට බොහෝම ලෙන්ගතු උදව් උපකාර කරපු මහත්මයෙක් කියලා. දායක මහත්මයෙක් කියලා. දෙයක් කියපුවාම බොහොම අවංකව ඍජුව ඒ වෙනුවෙන් කටයුතු කරලා තියෙනවා. හාමුදුරුවොත් එක්ක විහාරස්ථානයේ ගොඩනගන්න. අද විහාරස්ථානයේ තියෙන තත්ත්වයට එන්න මෙතුමා තමන්ගේ දායකත්වය දක්වන්නේ. එතකොට ඒවා වෙනුවෙන් සහයෝගය දෙන්නේ ගෙදර ඉන්න ස්වාමි දියණිය නේද? ස්වාමි දියණිය එකඟ නොවුනා නම් මේ යාළුවොත් නැහැ, සමාජයක් නැහැ, පන්සලක් නැහැ. ගෙදරම තමයි, ගෙදරයි ඔෆිස් එකයි. එහෙම තැන් තියෙන. හදවතේ ලොකු ආසාවන් තියෙනවා අහවලාට වඩා. ඒවා වගේ අපි ජීවත් වෙන්න ඕන. මේ කන්නේ බොන්නේ නැතුව නිදාගන්නේ නැතුව තමන්ගේ ජීවිතයන් සපවත් කරන්න උත්සාහ කරන බොරු දේවා ජීවිතයට එකතු කරගෙන.
හැබැයි පින්වතුනි තමන්ගේ ජීවිතයත් පවත්වාගෙන තමන්ගේ දරුවන්ගේ ජීවිතයනොත් හදලා තමන්ගේ යුතුයකම් ටිකත් කරගෙන වගකීම් ටිකත් මනමින් ඉෂ්ට සිද්ධ කරගෙන මේ ජීවිතේ පවත්වා ගන්න ලොකු වෙහසක් මහන්සියක් පරිශ්‍රමයක් දරන්න ඕන. ඉතින් මෙතුමා ඒ පරිශ්‍රමයේ තමන්ගේ ජීවිතයෙන් දරුවා ඒ කටයුතු සිද්ධ කළා. හැබැයි මොනවා කළා? ඒ තිලකානන්දනී මහත්මියත් එක්ක මේ ලොකු බලාපොරොත්තු ප්‍රාර්ථනාවන් තියාගෙන වසර ගණනාවක් මේ ජීවිතය තුල කටයුතු කරන්න ඇති ගත කරන්න ඇති. හැබැයි එතුමාගේ කර්ම ශක්තිය ජීවිත ස්වභාවය අපිට වෙනස් කරන්න බෑ. අපිට අපේ කර්ම ශක්තිය ජීවිතයේ ස්වභාවය වෙන කාටවත් වෙනස් කරන්න බෑ. මේ ස්වාමි දියණියටත් බෑ, දරුවන්ටත් බෑ. අම්මට තාත්තට පුළුවන්කමකුත් නෑ, ස්වාමි පුරුෂයාට පුළුවන්කමකුත් නෑ. කාටවත් එහෙම කරන්න බෑ. ඒ දේවල් වලට තම තමන්ම ජීවිතයෙන් මුහුණ දෙන්න ඕන. ඉතින් එතුමා පවත්වපු සනසවපු සතපවපු කායික මානසිකව සුවපත් කරන්න වෙහෙසිච්ච වෙහෙස ධර්මයෙන් සුවපත් කරපු ඒ ශරීර කූඩුව තුලම හැදිවිච්ච රෝගයක් හින්දා එතුමා ජීවිතයෙන් සමුගත්තා. මේ ලෝකේ කවුද එහෙම නොමරුනේ? කවුද මේ ලෝකේ එහෙම නොමරුනේ? මැරිච්ච හැමෝම බලන්නකො මොකක් හරි වෙලානේ මැරලා තියෙන්නේ. තමන්ගේ ශරීර අභ්‍යන්තරික අභ්‍යන්තර ශරීරයේ මොකක් හරි වෙලා තමයි මැරෙන්නේ. වතුරේ ගිරුණත් ඇතුලේ මොකක් හරි ඉර වෙලා තමයි මැරෙන්නේ අවසානයේ. මේ මෙච්චර කරලා හදාගත්ත අපේ කියලා මගේ කියලා රැක බලාගත්ත පෝෂණය කරපු ගහමරාගත්ත නඩුහබ කියාගත්ත ශරීරය. අවසානයේ ඒකේ ඇතුලේ තියෙන එකක්ම තමයි අපේ හරහට හිටින්නත් අපට උපකාර වෙන්නේ. නිසා පින්වතුනි ඒක අපි හැමදාම දකින දෙයක්. දැකපු දෙයක්. ඒක දැකලා හොඳින් කල්පනා කළොත් තමන්ගේ ජීවිතේ හදාගන්න උපකාර වෙන හින්දා ඒ දේවල් වලට කිව්වා දේව දූතයෝ කියලා. දේව දූතයෝ. වයසට ගියපු මිනිස්සයා දේව දූතෙක් අපිට මතක් කරලා දෙනවා අපිත් වයසට යන්නේ. මැරිච්ච මිනිහා දේව දූතෙක් කියලා දෙනවා අපිත් මැරෙන්නේ. ඒ විදිහට පින්වතුනි තමන් ලෙඩ වෙලායින් මැරිලායින් වයසට ගිහිල්ලායින් මේ සියලුම දෙනා පින්වතුනි දේව දූතයෝ අපිට සිහිපත් කරන්න අවස්ථාව සලසලා දෙන අය මාත් ලෙඩ වෙන මාත් මැරෙන මාත් වයසට යන කෙනෙක් කියලා. එහෙනම් ඒ දේවල් දකිනවා නම් දැක්කනම් හිතුණා නම් ඒ දේ නතර කරන්නත් බැයි නම් වෙනස් කරන්නත් බැයි නම් මොකද්ද කරන්න තියෙන දේ? මොකද්ද වෙනුවෙන් සිද්ධ කරන්න තියෙන දේ? අපේ ජීවිතයේ පින්වතුනි හැම දෙයකටම අනාගතය ගැන අදහසක් තියෙනවා හැමෝගෙම. එහෙම අදහසක් නැති කෙනෙක් නැහැ. ජීවිතේ අනාගතය ගැන ප්‍රාර්ථනා තියාගෙන ඒවා ජයග්‍රහණය කරවන්න කටයුතු කරන්නේ හැමෝම. එහෙම නැති කෙනෙක් මෙතන නැහැ. කරදරයක් වුණොත් කියලා ඒ ඉතුරු කරන්න ඕනේ ඔය ඉතුරු කරලා. ඊට පස්සේ අහවල් කාලේ මම මේ තත්ත්වයටපත් වෙන්න ඕනේ කියලා ඒ කටයුතු කරගෙන යන පිරිසනේ නේ. දරුවන්ට මේ කාලේ වෙනකොට මේ දේවල් කරලා දෙන්න ඕනේ. ඒ ප්ලෑන් එක හදවතේ තියෙනවා. මේ වෙනුවෙන් කටයුතු කරනවා. නේ සාමාන්‍ය පෙළ නම් ශිෂ්‍යත්වය නම් මේ දේවල් වලට නේ ප්ලෑන් කරනවා. දරුවාව කොහොමද ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දෙවවන්නේ නේ. 3 වසරේ ඉඳන් පන්ති ආරයි යන. අනිත් දේවල් වලටත් එහෙමයි ගොඩාක් සැලසුම් කරනවා. නේ ආයතනික වශයෙන් රාජකාරීමය වශයෙන් ගත්තොත් ඒවාත් එහෙම. නේ ගැටලුවක් ප්‍රශ්නයක් තියෙනවා දරුණොත් ඉදිරියට ඇති වෙනවා දරුණොත් ඒවා විසඳා ගන්න අවශ්‍ය වෙන විදියට ඒ කාලයේ ශ්‍රම ශක්තියෙන් හොඳින් කළමනාකරණය කරනවා කල්පනා කරනවා. අපේ ජීවිතේ දාලා යන දේවල් වෙනුවෙන් සෑහෙන පරිත්‍යාගයක් අපි කරනවා පිටු. කැපකිරීමක් අපි කරනවා. ඔය සියලුම දේවල් දාලා යනවා. තියලා යනවා.
හැබැයි වෙනස් වෙන්නේ නැති, නතර වෙන්නේ නැති, හැමදාම දකින අහපු දේ වෙනස් වෙනවා කියන එක වෙනස් කරගන්න අවශ්‍ය වෙන දෙයක් මිනිසුන් වශයෙන් සිද්ධ කරගන්න එක බොහෝ පිරිසකට මග හැරිලා තියෙනවා. බොහෝ පිරිසකට ජීවිතයේ මග හැර. නේ අර ඔක්කොම වෙනුවෙන් අනාගතය දැකලා හදාගන්න නේ. එහෙනම් අපිට යුතුයකමක් තියනවා, වගකීමක් තියනවා. මිනිස්සෙක් වශයෙන් මේ ජීවිතයේ උපත ලැබුවා නම් ඒ ජීවිතයට එක් පැත්තකින් කලමනාකරණයක් හදාගන්න ඕනේ. මම මැරෙන මිනිහෙක් කියන සිතුවිල්ල තියාගෙන. ඒක තියාගෙන ඒක හදාගන්න ඕනේ. මොකද අනිවාර්යෙන් මැරෙනවානේ. සියලුම දෙනා මැරුණා. කැපකිරීම කළත් නොකළත්, පින් කළත් නොකළත්, පව් කළත් නොකළත්, කුසල් කළත් නොකළත්, තමන්ගේ මානව අයිතිවාසිකම් භුක්ති වින්දත් නොවින්දත් මිනිස්සු මැරෙනවා. එදාට අහවල් දේ කරගන්න බැරුණා. ඒ කතා අදාළ නැහැ. එනිසා පින්වතුනි, ලබාගත් මනුස්ස ජීවිතයේ අපි ඒ தત્ත්වයේ වෙනුවෙන්, ඒ තන වෙනුවෙන්, ඒ ධර්මයේ වෙනුවෙන් ඒකට මුහුණ දෙන්න පුළුවන් උසස් වටිනා සුදුසුකම් සහිත පුද්ගලයෙක් බවට පත් වෙන්න. ඒකයි බුදුහාමුදුරුවෝ කිව්වේ පුතුව්‍යා ඒක රජ්‍යේන. මේ ලෝකයට මහ පොළොවට අධිපති එකම රජු වුණත් මේ සක්විති රාජ পদවිය ලැබුවා. මේ පින් කරලා ලබන ජීවිතයක් පින්වතුනි සක්විති රාජ পদවිය කියන්නේ. තාත්තගෙන් පුතාට ඒක හම්බෙන්නේ. දස සක්විති පත් පුරපු කෙනෙක්ට හම්බෙන ජීවිතයක්. නේ තූපාර්හ පුද්ගලයෙක් මේ ශාසනයේ චෛත්‍යයක් හදලා ධාතු නිදන් කරලා වඳින්න කිව්වා සක්විති රජතුමාට. නේ බුදුවරුන්ට, පසේ බුදුවරුන්ට, රහතන් වහන්සේට, සක්විති රජතුමාට තමයි ඒ අවස්ථා හතර හම්බුනේ. හැබැයි තූපාර පුද්ගලයෙක් වුණත් මේ ලෝකේ මිනිස්සෙක්ට ලබන්න පුළුවන් කාම සම්පත් සියල්ල ලබන්න පුළුවන්කම තිබ්බත් ඒ සම්පත වැඩක් නැහැ කිව්වා. ඇයි? මැරිලා යන සක්විති රජතුමත් මැරෙනවා. එතකොට අර විඳපු සැප සම්පත් සියල්ල අවසන්. ඒවායි කාලේ කරපු කුසල් අකුසල් විතරයි ඉතුරු වෙන්නේ. සක්කස්ස ගමනේනවා සක්‍ර දේව රාජ পদවිය ලැබුවාටත් වඩා නේ සදෙව්‍ය ලෝකයට අධිපති සක්දේව් රජ পদවිය ඒ තැනටත් ඒ ජීවිතයටත් වඩා සබ්බ ලෝකාධිපත්‍ය ඒ කාම ලෝකයට අධිපති පරිනිම්මිත වසවර්ති කියන දිව්‍ය ලෝකයේ අධිපති තත්ත්වය ලැබනවාටත් වඩා සෝතාපට්ටි පලං වරං කිව්ව සෝවාන් වීම වටිනවා කියලා. ඇයි එහෙම කිව්වේ? එහෙම කිව්වෙත් පින්වතුනි අපේ ජීවිතවලට වැදගත් දෙයක් මේ ජීවිතයේ යථාර්ථය දැකලා එකතු කරගන්න ඕනේ හින්දා. යථාර්ථය දැකලා එකතු කරගන්න ඕනේ හින්දා. අර සියලුම දේවල් අවසන් වෙලා යන දේවල්, සැපත නැති වෙලා යන දේවල්, තියෙන කාලේ කරගත්ත විපාක නැවත විපාක දෙන දේවල්, කර්ම විපාක දෙන තැන් ජීවිත. සෝතාපට්ටි පලං වරන් අර ඔක්කොටම වඩා සෝවාන් වීම වැදගත්යි. සෝවාන් වීමේ ප්‍රධානම කාරණාව තමයි වැදගත් වීම. මොකද්ද? ආත්ම හතයි නැවත මනුස්ස ජීවිතයක් ලබන. අර ජීවිතවල සක්විති රජ වුණත්, සක්‍ර දේවේන්ද්‍රයා වුණත්, කාම ලෝකයට අධිපති දෙවියන් වුණත් කරන දේවල් වල විපාක පින්වතුනි ආත්ම දසදහස් ගණනක් මේ ජීවිතය තුළ උපදවන්න හේතුව. සාමාන්‍යයෙන් කියනවා මිනිස්සෙක් එක කර්මයක් කරන්න ගිහිල්ලා ඒ කර්මය කරන්න උපද්දවන සිතුවිලි එක සිතුවිල්ලක් ඇති වෙන්න චිත්ත වීතියක් හැදෙනවා. ඒ චිත්ත වීතියේ ජවන් හිත් 7ක් තියෙනවා. ජවන් හිත් 7න් සිත් 5ක්. ඒ අවස්ථා 5ක් පින්වතුනි ආත්ම 5ක් මේ සසර උපද්දවන්න හේතු වෙනවා. නැවත උපද්දවන්න හේතු වෙනවා.
එක කර්මයක් කරන්න ගිහිල්ලා ඒ කර්මයක් කරන්න සම්පූර්ණ ක්‍රියාව මෙහෙවන කාර්යය තුළ එක සිතුවිල්ලක් ඇති වෙනකොට නේ දඩේමේ ගිහිල්ලා සතා මරන්න මම මෙහාට පයින්න ඕනේ කියලා සිතුවිල්ලක් ඇති වෙනවා. මෙතන හරියන්නේ නැහැ අරහට පයින්නේ. ඒ එක සිතුවිල්ල ගන්න එක සිතුවිල්ලක් ඇති වෙන්න චිත්ත වීතියක් හැදෙනවා. ඒ චිත්ත වීතියේ ජවන් හිත හතෙන් පහක් ආත්ම පහක් උපද්දවන්න හේතු වෙනවා. මේ එතකොට එක සතෙක් මරන්න ඇති වෙන සිතුවිලි ගානට වැඩේ වෙන. මේ සිතුවිලි 10ක් ඇති වුණොත් අතන 5 වලත් 10 50. නේ ආත්ම 50ක් උපද්දවන්න හේතු වෙන කර්ම එක තැනක ඉපදිලා එහෙම එක සිතුවිල්ලක් තුල පාපී සාගත. එතකොට සක්විති රජ වෙලා සක්‍ර දේවේන්ද්‍රයා වෙලා කාම ලෝකයට අධිපති වෙලා කරන දේවල් වල විපාක ලබන්න ගියපුවාම ආය කතා කරලා නිමා කරන්න වෙන්නේ. ඒ තරම් දිග ගමන. අන්නේ දිග ගමන සනිකව කෙටි කරන්න පුළුවන් තැන තමයි සෝවාන් පදවිය කිව්වේ. හැබැයි සෝවාන් වෙච්ච කෙනාට චෛත්‍ය හදලා පුදන්න කිව්වේ නෑ. නේ. එහෙම වටිනාකමක් දුන්නේ නෑ. ඒ වුණාට ඒකේ වටිනාකමක් තියෙනවා. එනිසා පින්වතුනි මේ ජීවිතේ අපි දැක්කනම් අනතුරක් ඒ අනතුර වෙනුවෙන් මුහුණ දෙන්න හිත සිතුවිලි තමන්ගේ ක්‍රියාදාමයේ මෙහෙවන මිනිස්සු වශයෙන් උසස් මනසක් තියෙන අපි තමන්ගේ ජීවිතයේ යථාර්ථය දැකලා ලෝකේ යථාර්ථය දැකලා ඒ යථාර්ථයේ ඉස්සරහා තමන්ට ඒක වෙන්නේ නෑ වගේ අහක බලාගෙන ලෝකයේ තියෙන අනිත් සියලුම දේවල් අමතක කරලා ඔහේ තමන්ගේ ජීවිතේ පවත්වාගෙන යනවන ඒක තමන් ලබාගත් මනුස්ස ජීවිතයට තමන් කරගන්න ලොකු අඩුපාඩු. එනිසා ඒ අඩුපාඩුව කරගන්න ඒ වැරද්ද කරගන්න පිරිසක් බවට මිනිසුන් බවට අපේ ජීවිත පත් කරගන්න ඕන. ඒ වෙනුවෙන් මේ බුදුදහමේ කියලා තියෙන යථාර්ථයේ වෙනුවෙන් ඒ වටිනාකම් තමන්ගේ ජීවිතය තුළ ඇති කරගන්න උත්සාහ කරන කටයුතු කරන පිරිසක් භාවයට පත් වෙන්න. එහෙම පිරිසක් බවට පත් වෙන්න නේ. සෝවාන් වීමේ අංග 4ක් තියෙනවා නේ. ධර්ම ශ්‍රවණේ, කල්යාණ මිත්‍ර ආශ්‍රය, ධර්ම ශ්‍රවණේ, ධර්මානුධර්ම ප්‍රතිපatti. ඔය විදිහට. එතකොට කල්යාණ මිත්‍ර ආශ්‍රය කියන එක, ධර්ම ශ්‍රවණේ කියන එක, ධර්මානුධර්ම ප්‍රතිපත්තිය කියන එක, යෝනිසෝ මනසිකාරය. ඔය 4. ඒවා අපේ ජීවිතයට කුසල් එකතු කරගන්න හේතු වෙන දේ. කල්යාණ මිත්‍ර සම්පත්තියනේ. කාල වේලාවක් නම් කල්යාණ මිත්‍රයෙක් කොහොමද කුසල් එකතු කරගන්න හේතු වෙන්නේ? කුසල් සිතුවේ. අපේට හම්බනවා ජාතක පොත්වල යාළුවෝ දෙන්නේ සිරිගුත්තයි කරහා දින්න. දෙන්නගේ එක්කෙනෙක් හොඳ ශ්‍රද්ධාවන්තයි. එක්කෙනෙකුට ශ්‍රද්ධාව නැහැ. හැබැයි යාළුවෝ දෙන්නේ. ශ්‍රද්ධාවන්තේ කෙනාට එතන මේ විදිහට කොහොම හරි බණපදයක් අහන්න දෙන්න යන්න එක් කරා යන්න ඕනේ කියලා. මේ යම් පන්සල් කවට යන්නම් බෑ කියනවා. යන්නෙව නැහැ පන්සල්. බණපදයක් අහන්න. නේ දවසක් නාන්න කියපු වෙලාවක අල්ලගෙන ඔබනවලු වැවේ. යමම් පන්සල් බෑ කියනවා ආපහු ඔබන. නේ යම් කියනකන් එබුවලු. දවසල එක් කරන්නේ යම් කියලා. කල්යාණ මිත්‍රයෝ. නේ දැන් කල්යාණ මිත්‍රයෝ වෙන්නේ කොහොමද? අපිට ඉන්න හොඳම යාළුවෝ වෙන්නේ තුච්ච වැඩේ කරන්න උදව් කරන මිනිහා තමයි හොඳම යාළුවා. එහෙම වෙනවා. තුච්චම වැඩේ කරන්න උදව් කරන සහයෝගය දක්වන කෙනා හොඳම යාළුවා. මේ බණපදයක් අහන්න යන් කිව්වොත් නෑ. මියුසිකල් එකක් මොකක් හරි එකක් කිව්වොත් බණ අහන්න ගිහිල්ලා පැය භාගයක් පැයක් ඉන්න බෑ. අර වගේ ගිහිල්ලා මේ දවසක් වුණත් ඇවිදී
කටයුතු කරයි ඕනෑ තරම්. වෙහසක් නැහැ, මහන්සියක් නැහැ, බඩගින්නක් නැහැ. හිතේ සතුට හිතෙන දේවල් කරනකොට වේව දැනෙන්නේ නැල්ලු. හිතේ සතුට ඇති වෙන දේවල් කරනකොට, හිතේ සතුටෙන් වැඩ කරනකොට වෙහසක් නැහැ, මහන්සියක් නැහැ, බඩගින්නක් නැහැ. ඒවා වෙන්නේ. හැබැයි කනස්සල්ලෙන් අකමැත්තෙන් කරනකොට ඔය ඔක්කොම එනවා. බඩගින්නක් වෙනවා, මහන්සියක් වෙනවා, සියල්ල දැනෙනවා. දැන් අනේ පිළිසිටුතුමා නේ බුදුහාඳුරන්ගේ හිටපු ප්‍රධාන දායක මහත්තයා, ලොකු දායක. එයාගේ දුවල දෙන්නම සෝවාන් වෙලා හිටියේ, පුතෙකුත් හිටියා. ඒ පුතා පන්සල් ගියේ නැහැ කියනවා. පන්සල් ගිහිල්ලා නැහැ. දවසක් සිටුතුමාට හිතනවා පන්සල් යවන්න ඕනි කියලා. නේ කහවණු 500ක් දෙන්නම් සිල් ගන්න කියනවා. කහවණු 500 ගන්න කොල්ල සිල් ගන්නවා. සිල් අරගෙන දවසක් ඉන්නවා. නේ උදේ ගිහිල්ලා පහුවදා උදේ එන්නේ. නේ අද පාසකම්මල පාසකත් එහෙම නේ කොල්ල සිල් ගන්නෙත් නැහැ නේද? පැය 24ක් සිල් රැකලා ඇවිල්ලා කහවණු 500 ගන්නවා. ඊළඟ පොයටත් යවනවා කහවණු 1000ක් දෙන්නම් බණපදයක් මතක තියන් වරෙන් කියලා. තාත්තා යවන්නේ පුතා. එහෙම පන්සල් යවි. එහෙම හරි යවන්න ඕනේ. එදා ගිහිල්ලා බණ අහලා බණ අවබෝධ කරගෙන අවසෝවාන් වෙලා කාල සිටු අනේ පිළිසිටුමාගේ පුතා. බලන්න පින්වතුනි සෝවාන් වෙන්න පින තිබිච්ච මිනිහට පන්සල් යන්න හිතුන්නේ. සංසාරේ කර්මනේ. බලන්න තාත්තට එහෙමවත් හිතුන්නේ නැත්තම් මූ මොකක් හරි කරලා පන්සල් යවන්න ඕනි කියලා මිනිහා තාමත් සංසාරේ. නේ අර විදිහට කරපු හින්දා සෝවාන් වෙන්න පින් තිබ්බා. සංසාරේ කරගත්ත කුසල් තිබ්බා. හැබැයි පන්සල් යන්න හිතුන්නේ. ඒ හින්දා කල්යාණ මිත්‍රයෝ හම්බෙන එක වටිනවා මිනිස්සුන්ට. මේ සංසාරේ මොකක් හරි පිනක් තිබිලා ඔය එක්කරන් යනකොට බෑ බෑ කියන වෙලාවක ඇදගෙන යන වෙලාවක නිකන් හරිපත් වුණොත් එහෙම වාසනාවකට සා කල්යාණ මිත්‍රයෝ වටනා බණපදයක් අහන්න යහපතට එක් කරා යන්නේ කල්යාණ මිත්‍රයෝ. එනිසා ඒ වගේ දේවල් ඊට පස්සේ පින්වතුනි දැන් තරහව, වෛරය, රාගය, ද්වේෂය වගේ දේවල් ගත්තත් ඒවා යටපත් කරන්න කල්යාණ මිත්‍රයා උපකාර වෙනවා. මේ තරහක් හැදිලා මේ කවුරු හරි බයිනෝ. බැනපු වෙලාවට ළඟ ඉන්න එක හොඳ එකෙක් වුණොත් හොඳයි. නේ කොහොමද බයින්නේ එහෙම කියලා අහගෙන ගියොත් එහෙම තව වලියක් නේතන. හැබැයි හොඳ කෙනෙක් හිටියොත් එහෙම ආහා වැඩක් නැහැ වචනනේ මෙව්වනේ කියලා ඒ ප්‍රශ්නේ විසඳ ගන්න පුළුවන් විසඳන. නේ ඔවා හිතන්න එපා, කල්පනා කරන්න එපා, මිනිස්සුනේ වැරදි වෙනවානේ එහෙමනේ කියලා ඒක යටපත් කරනවා. හැබැයි වැරදි කෙනෙක් හිටියොත් ඒක වර්ධනය කරනවා. බලන්නකෝ ඒකෙත් නේ. රාගයත් එහෙමයි, ද්වේෂයත් එහෙමයි, ක්‍රෝධයත් එහෙමයි. අපි කරන නොඑක ආකාරයේ වැරදි සහගත දේවල් එහෙම නේ. අර තියනවානේ කොහොමද? සෝමනස්ස සහගත, පටිඝ සම්පයුක්ත, අසංකාරික මේකං සසංකාරික මේක. මේ ලෝභය, ද්වේෂය, මෝහය කියන දේවල් ඉබේම තමන්ගේ හදවතෙත් හට ගන්නවා. තව කෙනෙක් විසින් ඇති කරවන්නත් පුළුවන්. ලෝභය කියන එක තව කෙනෙක් විසින් ඇති කරවන්න පුළුවන්. මේ නෝනායි මහත්තයයි ගෙදර ඉන්නවා. නේ. ඉන්නකොට දැන් මහත්තයාට ලොකු ආසාවක් නැහැ වාහනයක් ගන්න. නේ තව කෙනෙක්ගේ එකක් දැකලා නෝනාගේ බලකිරීම මත ඒ පිළිබඳව ආසාව මහත්තයාට ඇති වෙන්න පුළුවන්. මහත්යාගේ බල කිරීම මත ආසාව නෝනට ඇති වෙන්නත් පුළුවන්. නේ තරහව, වෛරය කියන දේවලුත් එහෙම. නේ තමන් විසින්ම තමන් කල්පනා කරලා වෛරය, ක්‍රෝධය හදවතේ ඇති කරගන්න. නේ අරෝ මට මෙහෙම කරා. නේ සමහර වෙලාවට ඉවසන් ඉන්නකොට නේ තව කෙනෙක් ඇවිල්ලා තව කෙනෙක් කියලා පොහොර ධම්මලා මෙහෙම උනානේ කියලා තාවකලුතු හදවතට දාලා ඒක ඇති කරවන්නත් පුළුවන්. ඒ දෙකම ඉවස ගන්න. දෙකම පරිපාලනය කරගන්න. හැබැයි කල්යාණ මිත්‍රයා ඉන්න තැන අර අයහපත පැත්තෙන් අනිත් කෙනා විසින් ඇති කරන එක ඇති වෙන්නේ. Taman තුල ඇති වෙනවා නම් ඒකත් සමනය කරගන්න, দমনය කරගන්න උපකාර නිසා ඒ සම්පත්තිය හරි වටිනවා.
එතනින් තමයි ආරම්භ වෙන්නේ ඉදිරි ගමන. එනිසා පින්වතුනි මේ ජීවිතේ එහෙම මේ කල්යාණ මිත්‍ර සම්පත්තියෙන් එකතු කරගන්න, යහපත් ජීවිත ක්‍රමයන් පුරුදු පුහුණු කරගන්න, ඒවා වැඩි දියුණු කරගන්න උත්සාහ කරන්න ඕනේ, කටයුතු කරන්න ඕනේ. මේ ලබාපු සියලුම සම්පත් හැමදාම ජීවිතයේ විදිහටම අපිට පවතින්නේ නැති, භුක්ති විඳින්න වෙන්නේ නැති නිසා. සනාතන ධර්මයට, සදාකාලික ස්වභාවයට අපි කාටත් මුහුණ දෙන්නටපත් වෙන්නට සිද්ධ වෙන නිසා. එනිසා ඒ කාරණාවන් මෙනෙහි කර ගනිමින් ධර්මානුශාසනාව මෙතකින් නිමාවකටපත් කරමු. අපි හැමදෙනාම දෙවියන්ට පුණ්‍යානුමෝදනාවන් සිද්ධ කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු මං පරන්ති. සයින්සු යස්මින් සුගතස්ස ධාතු නිම්මාය රං සුච්චල බුද්ධ රූපං සුවන්න මාලිති පතේත නාමං වන්දාමහං ධූපවරං මහග්ගං. මෑණියන් ගෙරුවන් ධාතු නිදන රත්න කැපේ රත්න මාලේ සෑය වඳිම් සාදු සාදු අනුරපුරේ සාදු සාදු අනුරපුරේ සාදු සාදු අනුරපුරේ. දේවනාග බ්‍රහ්ම මිනිස් පිතුම් ලබන නිරන්තරේ ස්වර්ණමාලි සෑය වඳිම් සාදු සාදු අනුරපුරේ සාදු සාදු අනුරපුරේ. තෝන පමන ධාතු රකින ශ්වේත සුමුග දහම් කරේ ස්වර්ණමාලි සෑය වඳින් සාදු සාදු අනුරපුරේ. කැමුණු නිරිඳු තනුව සෑය රහත් මුනිඳු පෑව මගේ රත්නමාලි සෑය වඳිම් සාදු සාදු අනුරපුරේ.